හැම දිනාටම තෙරුවන් සරණයි. අපි කියන එක ඇහෙනවද? අවසරයි ස්වාමීන් වහන්සේ. අපිට හොඳට කියන එක ඇහෙනවා. දැන් පටන් ගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? හොඳයි. එතකොට එහෙනම් අපිට පොඩි කාලගුණ වார்த்தාවක් දුන්නා නම් පටන් ගමු අපි. මොන වார்த்தාවක් ස්වාමීන් වහන්සේ? කාලගුණ වார்த்தාවක් මොකක්? ඒවයි ස්වාමීන් වහන්සේ. අද අපේ මං හිතන්නේ 4 වෙනි ආධුනික කමඨහන් පිරිසිදු කිරීමේ ආධුනික යෝගින්ගේ කමඨහන් පිරිසිදු කිරීමේ වැඩසටහනට වැඩම කළ ගෞරවනීය ධම්මකුසල ස්වාමින් වහන්සේ සහ ගෞරවනීය ධම්මසාගර ස්වාමින් වහන්සේ කියන මේ ස්වාමින් වහන්සේලා දෙන්නමම මම පාද නමස්කාරයෙන් යුතු මේ සභාවට පිළිගන්නවා. අද Zoom තාක්ෂණය ඔස්සේ 20 දෙනෙක් දැනට සම්බන්ධ වෙලා ඉන්නවා ස්වාමින් වහන්සේ. මම ගෞරවයෙන් ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා සුතානුග්‍රහයක් වශයෙන් කෙටි දේශනාවක් පවත්වලා අපි ඊට පස්සේ කමඨහන් පිරිසිදු කිරීමේ කාර්යයට යොමු වෙමු කියලා. තෙරුවන් සරණයි. හොඳයි. එතකොට සාගර හාමුදුරුවෝ නම් තාම සම්බන්ධ වෙලා නැහැ. අපි වඩී කියලා බලාපොරොත්තුෙන් වැඩේ කරගෙන යමු. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. හැම දිනාටම තෙරුවන් සරණයි. එතකොට අදත් අපි දැන් 4 වෙනි දවසට මේ විදිහට සම්බන්ධ වෙලා ඉන්නේ පිරිසක් විදිහට මේ ආධුනික භාවනාවට යෙදිච්ච ආධුනික වශයෙන් එකතු වෙච්ච පිරිසකට මූලික උපදෙස් එහෙම නැත්නම් කොහොමද මේ වැඩේ කරගෙන යන්නේ කියන එක පැහැදිලි කරලා දෙන වැඩසටහනක් විදිහට. එතකොට අපි මුලින්ම පොඩි මේක පිළිබඳ පොඩි පැහැදිලි කිරීමක් කරගෙන අර වෙනද පුරුදු විදිහට විනාඩි 10ක් 15ක් අරගෙන එතනින් එහාට අපි අවසානයේ ප්‍රශ්නවල දිහාවට යමු වෙමු. එතකොට දැන් මම කැමතියි අද දවස මේ විදිහට පටන් ගන්න. මොකද්ද අපි දැකලා තියෙනවා සමහර විට චිත්‍ර ශිල්පියෙක් මොකක් හරි අපි හිතමු කොලයක එහෙම නැත්නම් කැන්වස් එකක මෙන්න මේ විදිහට චිත්‍රයක් අඳිනවා. එතකොට නොයෙකුත් දියසායම් වලින් නොයෙකුත් චිත්‍රයක් අඳිනවා. එතකොට මුලින්ම මේ කැන්වස් එක අපි ගත්තොත් අපිට තියෙන්නේ මේක පාට ගැලිච්ච නැති එකක් විදිහට. මේක මේ චිත්‍ර ශිල්පියා මේක දිහා බලනවා. බලලා කල්පනා කරනවා. කල්පනා කරලා ඔන්න මොකද කරන්නේ? එක වර්ණයක් තෝරගන්නවා. එක වර්ණයක් තෝරගෙන ඒක මේ චිත්‍රයට එකතු කරනවා. මේ කැන්වස් එකට එකතු කරනවා. එතකොට එක වර්ණයක් තේරුණ පමණින්ම ඔන්න මෙයා දෙයක් තෝරගත්තා. ඒ වගේම අනිත් ටික දැනට ප්‍රතික්ෂේප වුණා වෙනවා. වටපිටාවේ තියුණ වර්ණ ටික ප්‍රතික්ෂේප වුණා වෙනවා. ඊට පස්සේ තව වර්ණයක් තෝරගන්නවා. ඒකත් අර චිත්‍රයට මුසු කරනවා. අර කැන්වස් එකට මුසු කරනවා. ඔන්න ඔය විදිහට මේ තැනත්තා මේ චිත්‍රයක් සිතුවමක් ඇති කරන්න උත්සාහ කරනවා. එතකොට නොයෙකුත් වර්ණ සංකලන මේ චිත්‍රයට එකතු කරනවා. නොයෙකුත් දේවල් එකින් එක මේ චිත්‍රයට එකතු කරනවා. ඉතින් මෙහෙම ඇඳගෙන යනකොට ටික වෙලාවක් යනකොට කාලය ගත වෙනකොට ඔන්න මේ චිත්‍රයේ ස්වභාවය වටපිටාවේ ඉන්න කට්ටියටත් ඒ තැනැත්තටත් ටිකෙන් ටික පේන්න ගන්නවා. එතකොට මේ චිත්‍රේ ටිකෙන් ටික අර වර්ණ සංකලන එක්ක ඒ කොටසක් පිරීගෙන එනකොට තේරෙනවා මෙන්න මේ වගේ චිත්‍රයක් තමයි මෙතන ඇඳෙන්නේ. මෙන්න මේ විදිහේ චිත්‍රයක් තමයි මෙතන ඇඳෙන්නේ කියලා මේ තැනැත්තට යම්කිසි දැනීමක් අවබෝධයක් එනවා. ඒ වගේම වටපිටාවේ ඉන්න පිරිසටත් දැනීමක් අවබෝධයක් එනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් තමයි මේ චිත්‍ර ශිල්පියා කරන්නේ. එතකොට අපි පොඩ්ඩක් හිතලා බැලුවොත් අපි හැමෝමත් තම තමුන්ගේ යම්කිසි චිත්‍රයක් අඳිනවා. හරියට මේ ජීවිතයේ කියන චිත්‍රය අපි අඳිනවා. එතකොට මේ චිත්‍රය ගොඩක් වෙලාවට අපිට ආරම්භය බැලුවහම පේන්නේ නිකන් අර සුදු කඩදාසියක් වගේ. නැත්නම් සුදු පාට කැන්වස් එකක් වගේ. ඒ එහෙම තමයි පටන් ගන්න. නමුත් ටිකෙන් ටික කාලය ගත වෙනකොට මේ තැනැත්ත නොයෙකුත් වර්ණ සංකලන එකතු කරනවා අපිට පේන්න පුළුවන්. කෙනෙක් බොහොම සෞම්‍ය, ලස්සන, ඇසට ප්‍රිය චිත්‍ර අඳිද්දි තව කෙනෙක් බොහොම ගොරෝසු රළු, ඇසට අප්‍රිය, දකින්න අප්‍රිය චිත්‍ර අඳිනවා වෙන්න පුළුවන්. ඉතින් මේ බාහිර ලෝකෙ දිහාමත් බැලුවාමත් තම තමුන්ගේ ජීවිතය දිහා බැලුවාමත් ඔන්න ඔය විදිහේ දෙයක් දැක ගන්න පුළුවන්. ඉතින් විවිධ කට්ටිය විවිධ විදිහට මේ චිත්‍රය අඳිනවා. ඉතින් කෙනෙක් මේක බොහොම ගොරෝසු විදිහට, රළු විදිහට, පාපී විදිහට ඔන්න ලේ වර්ණෙන් උනත් මේ චිත්‍රය අඳිනවා වෙන්න පුළුවන්. ලේ පාටට චිත්‍රයක් අඳිනවා. ඉතින් එහෙම පිරිස් අපි දැකලත් තියෙනවා. ඒ වගේම තව කෙනෙක් බොහොම සෞම්‍ය විදිහට, සැහැල්ලු විදිහට තමුන්ගේ යම්කිසි අහිංසක විදිහේ චිත්‍රයක් අඳිනවා වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට
නොයෙකුත් දෙනා තමුන් කැමති විදිහට මේ චිත්‍රය ඇඳමින් පවතින. මේ චිත්‍රය ඇඳ යනවා. ඉතින් මේ අඳින චිත්‍රය මොන වගේ චිත්‍රයක්ද කියන එක අපි පොඩ්ඩක් හැරිලා බලන්න. අපේ ජීවිතේ දිහා හැරිලා බලන්න ඕනේ. මම මේ අඳින චිත්‍රය මොන වගේ චිත්‍රයක්ද? මම මොන විදිහේ චිත්‍රයකින්ද මේක කෙලවර කරන්න යන්නේ කියන එක අපේ ජීවිතේ දිහා හැරිලා බලන්න පුළුවන් අපිට. අපිට ඒක බලලා යම්කිසි අවධානයක් අවබෝධයක් අරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් එහෙම ඇඳ ගිහිල්ලා මේක දවසක කෙලවුරු වුණාම මෙන්න මේ වගේ චිත්‍රයක් කියලා අපිට කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට මේ විදිහට හැමෝම තම තමුන්ගේ යම්කිසි විදිහක චිත්‍රයක් අඳිනවා. එතකොට මෙන්න මේ චිත්‍රය දිහා හැරිලා බලන්න පුළුවන් අපිට. මම මේ අඳින චිත්‍රේ මට හිතේ කැමැත්ත තියෙන චිත්‍රයක්ද මම අඳින්නේ. මේ විදිහේ චිත්‍රයකටද මම කැමති කියලා අපිට හැරිලා බලන්න පුළුවන්. එතකොට මේ හැරිලා බැලීම මාත්‍රයෙන්ම තමුන්ට තේරෙනවා මෙන්න මේකේ තියෙන ස්වභාවය කොහොමද කියලා. එතකොට කෙනෙක් හිතනවා මම කැමති මේ අධ්‍යාත්මික ජීවිතයේ පැත්තට නැඹුරු වෙන්න. එහෙමනම් මම මේ ඒකට අදාළ වැඩ කටයුතුද කරන්නේ. මම අධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙන්න කැමැත්තක් තියෙනවනම් මගේ හිතේ සැනසීමක් සැහැල්ලුවක් ඇති කරගන්න උනන්දුවක් තියෙනවනම් ඒකට ගැළපෙන පාට සංකලනයක්ද මම මේ එකතු කරන්නේ කියලා බලන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙක් කැමති තමුන්ගේ දූ දරුවෝ එක්ක ඒ පවුලේ පිරිස එක්ක බොහොම වැඩියෙන් බොහොම ආදරයෙන් කාලය ගත කරන්න. එතකොට එකතු වෙලා කාලය ගත කරන්න. එතකොට බලන්න ඕනේ එහෙනම් මම මේ විදිහේ කැමැත්තක් මගේ තියෙනවා. එතකොට ඒ විදිහට ගැළපෙන විදිහටද මම මේ වැඩ කටයුතු කරන්නේ කියලා පොඩ්ඩක් හිතලා බලන්න පුළුවන්. එතකොට ගෙදර කට්ටියත් එක්ක කාලය ගත කරන්න, ආදරෙන් කාලය ගත කරන්න කැමති නම් එතකොට ඒකට ගැළපෙන විදිහට තමුන්ගේ දිනචරියාව හදාගන්න වෙනවා. ඒ කාලේ මැනේජ් කරගන්න වෙනවා. එහෙම නැතුව අර හිතේ අදහස තියුණාට මොකද කරන දේවල් අනුව ඒක ගැළපීලා එනවාද කියලා තමුන්ට හිතලා බලන්න පුළුවන්. හැරිලා බලන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ දෙයක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඔහොම කාලේ ගෙවිගෙන යනකොට මේ චිත්‍රය ඇඳගෙන යනකොට සාමාන්‍ය මේකේ යම්කිසි කොටසක් නිම වේගෙන යනකොට අපිට තේරෙනවා තමුන්ට තේරෙනවා මේකේ නොයෙකුත් තැන් අර බලාපොරොත්තු වෙච්ච විදිහට අපේක්ෂා කරපු විදිහට ඇඳගන්න බැරි වුණා කියන පසුතැවීමක් තමුන්ට ගලාගෙන එනවා. ඒ කළු ගැහිච්ච තැන්, වැරදිච්ච තැන් ටිකෙන් ටික පේන්න ගන්නවා. ඉතින් මොකද කරන්නේ මේ තැනත්තා හිතනවා කල්පනා කරනවා අයියෝ මෙතන වැරදුනානි කියලා හිතනවා කල්පනා කරනවා. ඊළඟට අර හිස් කොටසෙන් මෙහෙම අඳින්න ඕනි කියලා හිතනවා කල්පනා කරනවා. මේ හිස් තැන මේ වර්ණයෙන් පුරවන්න ඕනි. මේ හිස් තැන මේ වර්ණයෙන් පුරවන්න ඕනි කියලා හිතනවා කල්පනා කරනවා. එතකොට ඔන්න ඔය විදිහේ දෙයක් තියෙනවා. එතකොට අතීතේ එහෙම නැත්නම් අර වැරදිච්ච කොටස්, කළු ගැහිච්ච කොටස්, බලාපොරොත්තු වෙච්ච විදිහට කරගන්න බැරි වුණු කොටස් ගැන කල්පනා කරනවා හිතනවා. ඒ වගේම ඉස්සරහට පුරවන්න තියෙන කොටස කොයි විදිහට පුරවනවාද කියන එක ගැන හිතනවා කල්පනා කරනවා. නමුත් මේ තැනත්තා මෙහෙම හිතුවට කල්පනා කරාට මොකද හැම වෙලේම මේකට වර්ණ එකතු කරමින් තමයි ඉන්නේ. හැම මොහොතක් පාසාම මෙම චිත්‍රෙට වර්ණ එකතු කරමින් තමයි ඉන්නේ. ඉතින් මේ වර්ණ එකතු කරන ගමන් කල්පනා කරනවා කලින් වෙච්ච අඩුපාඩු ගැන. ඒ වගේම අනාගතයේදී කරන්න බලාපොරොත්තු වෙන දේවල් ගැන, අනාගතයේදී කරන්න බලාපොරොත්තු වෙන, එකතු කරන්න බලාපොරොත්තු වෙන වර්ණ ගැන කල්පනා කරනවා. නමුත් මේ වර්තමාන මොහොතේ එකතු කරන වර්ණ ගැන එච්චර අවධානයක් නැහැ. ඒ පිළිබඳ එච්චර හැඟීමක් නැහැ. ඔන්න ඔහොම ගැටලුවක් තමයි අපි හැමදෙනාගේම ජීවිතවල ගොඩක් දුරට තියෙන්නේ. වර්තමාන මොහොතේ එකතු කරන වර්ණ දිහා බලනව වෙනුවට අපි බලනවා අතීතේ එකතු කරපු වර්ණ දිහා. එහෙම නැත්නම් අනාගතේ එකතු කරන්න බලාපොරොත්තු වෙන වර්ණ දිහා අපි බලනවා. ඉතින් ඕකෙන් වෙන්නේ මොකද්ද? අර මේ මොහොතේ එකතු වෙන වර්ණෙත් අන්න හිතේ හැටියට ඒ අවශ්‍ය පමණින් එකතු කරගන්න හැකියාවක් නැහැ. එතකොට අපි දැන් මේ සිහිය වඩන පිරිසක් විදිහට අපි උත්සාහ කරනවා අර කලින් එකතු කරපු වර්ණ තියේවා. ඒවා අපේක්ෂා කර විදිහට කරගන්න බැරි වුණාට කමක් නැහැ. ඒවා තියේවා. ඒ වගේම අනාගතේ එකතු කරන්න බලාපොරොත්තු වෙන වර්ණ තියේවා. ඒක අපිට අනාගතයේදී කරගන්න පුළුවන්. ඒ අතරේ අපි මේ මොහොතේදී එකතු කරන්නේ මොන වර්ණෙද කියලා බලන්න උත්සාහයක් දරනවා. මේ මොහොතේදී මම මේ කරන දේ තුලින් මොකද්ද වෙන
දෙය මොකද්ද වෙන වෙනස කියලා බලන්න උත්සාහ කරනවා. ඔන්න ඔහොම දෙයක් තමයි අපි මේ සිහිය පුරුදු කරනවා කියලා කරන්නේ. එතකොට මේ තැනත්ත මොකද කරන්නේ? බොහොම සැහැල්ලුවෙන් එහාට මෙහාට ඇවිදින ගමන් බලනවා. මේ ඇවිදින දේ ගැන මගේ අවධානයක් තියෙනවා. ඒ කෙරෙහි මට අවධානයක් තියාගන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් උත්සාහ කරනවා. එතකොට මේක ආයාසයෙන් පුරුදු කරගත යුතු දෙයක්. මොකද හිතේ ස්වභාවය, හිතේ නැම්ම තියෙන්නේ මොකද්ද? අර අතීත අනාගත දේ ඔස්සේ නැවත නැවත මේ වර්තමාන මොහොත ඉක්මවන නැම්මක් තමයි තියෙන්නේ. ඒතකොට ඒ අතරේදී මේ තැනත්ත උත්සාහ කරනවා නැවත නැවත ආයාසයෙන් මොකද්ද මේ ඇවිදින ගමන් ඇවිදින බව දැනගන්න පුළුවන් හැකියාවක් තියනවාද කියලා උත්සාහ කරනවා. ඒ වගේම වාඩි වෙලා ඉන්න ගමන් වාඩි වෙලා ඉන්න බව දැනගන්න හැකියාවක් තියනවාද කියලා උත්සාහ කරනවා. ඔන්න ඔය විදිහට මේ තැනත්තන් නැවත නැවත තමුන්ගෙම දිහා පිට කෙනෙක් බලනවා වගේ හැරි හැරි බලනවා. තමුන්ගෙම දිහා තමුන්ගෙම මේ යන ක්‍රියාවලිය දිහා පිට කෙනෙක් බලනවා වගේ බලනවා. එතකොට මේ තැනතර තේරෙනවා මම ඇවිදිනකොට මගේ කකුල පොළවේ වදින ස්වරූපයක්, මට වැලි පෑගෙන ස්වරූපයක් දැනෙන්න පුළුවන්. ඒ වගේම වාඩි වෙලා ඉන්නකොට මගේ ඉරියව්ව පිහිල්ලා තියෙන ආකාරයක්, නාස්පුඩු අග වැඩිගෙන ඇතුළට එළියට යන හුස්ම දැනෙන ආකාරයක් දැනෙන්න පුළුවන්. අන්න ඒක ගැන තමුන්ගේ සිහිය පවත්වන්න උත්සාහ කරනවා. අවධානය පවත්වන්න උත්සාහ කරනවා. නමුත් එහෙම උත්සාහ කරාට මොකද? තියන්න බෑ. ඕක තියන්න බැරි වටපිටාවට නොයෙකුත් දේවල් ඔස්සේ අතීත අනාගත සිතුවිලි ඔස්සේ අපේ අවධානය නැවත නැවත කැඩිලා යනවා. අවධානය නැවත නැවත ගලාගෙන යනවා. එතකොට මේක බොහොම අපහසු වැඩක්, මේක කරන්න බැරි වැඩක් කියලා තමයි කෙනෙක්ට හිතෙන්නේ. නමුත් අන්න අර දුවන දේ ගැන දැනගන්නත් පුළුවන් හැකියාවක් ලැබුණා නේද කියලා ඇහුවොත්, මෙහෙම ඉන්න උත්සාහ කිරීම තුලින් මේ හිත මෙහෙම තියන්න බෑ කියන එක දැනගන්නත් පුළුවන් හැකියාවක් ලැබුණා නේද කියලා ඇහුවොත්, අන්න ඒකත් මේ සිහියටම තමයි අහු වෙලා තියෙන්නේ. තමුන් මේ විදිහට සිහිය පුරුදු කරන්න ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේක මේ අපිට පාලනයක් කරන්න හරි අපහසු දෙයක්, අමාරු දෙයක් කියන එක තේරෙන්නේ ඒ විදිහේ උත්සාහයක් දරනකොට. අන්න එහෙනම් මේ තැනැත්තටම තේරෙනවා මොකද්ද මේ හිත අමුතුම විදිහේ දෙයක්. මේක අපි තියන්න උත්සාහ කරාට ඒක නොයෙකුත් දේවල් පිටිපස්සේ ඇදිලා යනවා. අන්නේ ඇදිලා යන බව දැනගන්නත් හැකියාව ලැබෙන්නේ මොකක් නිසාද? මේ සිහිය පුරුදු කරන්න උත්සාහයක් දරපු නිසා. අන්නේ පුරුදු කරන සිහියටම තමයි තේරෙන්නේ තමුන්ට මේක ඕන විදිහට පවත්වන්න බෑ. නොයෙකුත් හිතවිලි ශබ්ද ඔස්සේ මගේ මේ අවධානය කඩාගෙන බිඳගෙන යනවා කියන එක තේරෙන්නේ අන්න අර ඒ කරන පුරුද්දටම තමයි. එතකොට ඔන්න ඔය විදිහේ ගමනක්, ඔන්න ඔය විදිහේ ප්‍රතිපදාවක තමයි අපි හැමදෙනාම යෙදිලා ඉන්නේ. නමුත් කෙනෙක් හිතනවා මෙහෙම දෙයක් කිරීම තුලින් අර තමුන් ඇඳ ඉන්න චිත්‍රේ බොහොම ලස්සන එකක් කරගන්න පුළුවන් කියලා. අපර ගැළපෙන විදිහේ චිත්‍රයක් කරගන්න පුළුවන් කියලා හිතනවා. අර අතීතේ වෙච්ච ගැටලු, කම්කටොළු වෙනස් කරගන්න පුළුවන්, ඒ කැත වෙච්ච තැන් ලස්සන කරගන්න පුළුවන් කියලා හිතනවා. නමුත් ඇත්තටම අපේ එහෙම පොරොන්දුවක් නැහැ. අපි කියනවා අර කැත වෙච්ච තැන කැත උන එක බාර ගන්න. කැත උච්ච තැන කැත වෙලා කියන එක බාර ගන්න. වැරදිච්ච තැන වැරදිලා කියලා බාර ගන්න. එහෙම බාරගෙන එතනින් එහාට ඉස්සරහට යන්න කියන දේ තමයි මේ සතිය සිහිය තුලින් තේරෙන්නේ. මොකද්ද මේ වර්තමාන මොහොත අතීත දේවල් වලින් කෙලෙසිලා නැහැ. ඒ වගේම වර්තමාන මොහොත අනාගතේ තමුන් කරන්න බලාපොරොත්තු වෙන දේවල් වලින් කෙලෙසිලා නැහැ. අතීතේ යම්කිසි පාප කර්මයක් කරා නම් ඒවා කලා කියලා මේ වර්තමාන මොහොත කෙලසිලා නැහැ. ඒ වගේම අනාගතයේදී මෙහෙම කරන්න බලාපොරොත්තු වෙනවා. මෙහෙම පාප කර්ම කරනවා කියන එක මත මේ වර්තමාන මොහොත කෙලසිලා නැහැ. එතකොට මොකද්ද එහෙනම් මේ තැනත්තට ලැබෙන සැනසීම? අර අතීතේ තියේවා, අනාගතේ තියේවා. ඒ වෙනුවට මේ වර්තමාන මොහොත කෙලසිලා නැති බව, ඒ මොහොත හරිම නිර්මලව තියෙන බව මේ තැනත්තට අවබෝධ වෙනවා. ඉතින් මේ තැනත්ත මොකද කරන්නේ? ටිකෙන් ටික අන්න අර වර්තමාන මොහොත අනුමෝදන් වෙන්න. ඒකට තමුන්ගේ හිත ළඟා කරගන්න. ඒකට තමුන්ගේ හිතේ කැමැත්තක් ඇති කරගන්න ටිකෙන් ටික උත්සාහ කරනවා. දරෝකත් දීර්ඝ කාලීන උත්සාහයක්. දවසින් 2, 3, 4 අපිට කරන්න පුළුවන් උත්සාහයක් නෙමෙයි. ඒ වෙනුවට කාලයක් තිස්සේ නැවත උත්සාහ කරන්න ඕනේ. එහෙම කාලයක් තිස්සේ උත්සාහ කරනකොට තේරෙනවා අර අතීතේ ඒවා ආවත්, අනාගතේ ඒවා ආවත් අන්න මොකද්ද තමුන්ට දැනෙනවා මේ වර්තමාන මොහොතේ හිත පවත්වන්න ටිකෙන් ටික හැකියාව වර්ධනය වෙලා එනවා. අතීතයට ඇදිලා යනවා කියලා හිතුණත් ඒක සිතුවිල්ලක් බව
දැනගන්න පුළුවන් හැකියාවක් තමුන්ගේ ජීවිතේ වර්ධනය වෙලා එනවා. ඒ වගේම අනාගතයට හිත ඇදිලා ගියත් ඒකත් හිතවිල්ලක් කියන එක මම දැන් ඉන්නේ අනාගතේ හිතමින් කියන එක දැනගන්න පුළුවන් හැකියාවක් තමුන්ගේ හිතේ වර්ධනය වෙලා එනවා. ඉතින් ඔන්න ඔහොම ගමනක් තමයි තියෙන්නේ. ඒතකොට එහෙම ගමනක් යනකොට එහෙම කාලයක් තිස්සේ කරගෙන යනකොට මේ තැනැත්තට යම් කිසි සලකුණු ටිකක් දකින්න පුළුවන්. මොකද්ද? අර තමුන්ගේ අර ජීවිතයේ තියුණ කරදර බාධක ගතිය, කටුළු ඒවා අඩු වෙලා යම් කිසි පහසුවක් තමුන්ගේ හිත ඇතුලේ ළඟා වෙලා එනවා කියලා දැනෙන්න පුළුවන්. ප්‍රශ්න ගැටලු මතුවුණත් කලින් තරම් මේකෙන් පීඩාවක් එන්නේ නැහැ. කලින් තරම් මම වැළපෙන්නේ නැහැ කියන එක දැනෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ පාර හරි කියන්න සලකුණ. කෙනෙක් අහනවා මේ ඉස්සරහටද යන්නේ නැත්නම් පිටිපස්සටද යන්නේ? කොහොමද මම මෙතනින් ඉස්සරහට මේක යන්නේ කියලා අහනවා. එතකොට මේ තම තමුන්ටම හොයාගන්න පුළුවන් මම මේ වැඩේ කරන වැඩේ ප්‍රයෝජනයක් තියනවද කියන එක, මේ කරන වැඩේ හරිද කියන එක තම තමුන්ටම පැහැදිලි වෙලා එනවා. මොකද්ද පැහැදිලිකම? අර කලින් තරම් පීඩාවක්, කලින් තරම් මේ හිතට මේ දරා ගන්න බැරි ගතියක් නැති බව තමුන්ට තේරෙනවා. ටිකෙන් ටික තමුන්ට පහසුවක් එනවා. ඒකත් අර 100ට 100ක් 80ක් 90ක් තියුණ අපහසුව 10ට 15ට අඩු වෙනවා කියන එක නෙමෙයි අපි කියන්නේ. ඒ වෙනුවට 100ට 70ක් 80ක් තියුණා නම් ඒක 65ට වගේ අඩු කරගන්න පුළුවන් හැකියාවක් එනවා. අර කලින් තියුණ මේ දරා ගන්න බැරි ගතිය ටිකෙන් ටික 100ට 1 2 අඩු වෙන බව තමුන්ට දැනෙන්න පුළුවන්. ඒකත් ඉතින් දැනෙන්නේ කාලයක් තිස්සේ උත්සාහවත් වෙන කෙනෙක්ට. නැවත නැවත කරන කෙනෙක්ට. සතියක් දෙකක් දවසක් දෙකක් නෙමෙයි. ඒ වෙනුවට මාස කිහිපයක් අවුරුදු කිහිපයක් කරන කෙනෙක්ට තේරෙනවා ඒ කළ පමණට ප්‍රතිඵල තියෙනවා. කළ පමණට තමුන්ගේ ජීවිතේ පහසුවක් ළඟා වෙලා එනවා. ඉතින් මේක දකින්න තරම් ගොඩ දෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. මෙන්න මේ පහසුව දකින්න තරම් ගොඩ දෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මේ දැනත්තට මේ පටන් ගත්ත ගමන් බොහෝ විට කටුකොහලක් තමයි හම්බ වෙන්නේ. මේ සිහිය පීඨවන වැඩේ පටන් ගත්ත ගමන් බොහෝ විට කටුකොහලක් තමයි හම්බ වෙන්නේ. එතකොට අර වල් වැදිච්ච පාරක යනවා වගේ මේ කටු පැටලෙනවා, ගස් පැටලෙනවා. බොහොම අපහසුයක් තමයි මේ දැනත්තට දැනෙන්නේ. ඉතින් මේ දැනත්ත හිතනවා කල්පනා කරනවා මේක නම් හරියන වැඩක් නෙමෙයි. මේක ගැළපෙන ක්‍රමයක් නෙමෙයි කියලා වෙන මොකක් හරි දෙයක් ඔස්සේ තමුන්ගේ සිහිය, තමුන්ගේ අවධානය මෙහෙයවනවා. නමුත් ඇත්තටම අර වල් වැදිච්ච පාරක්, කටු වැදිච්ච පාරක් පොඩ්ඩක් කපලා කොටලා මේක පොඩ්ඩක් පාද ගන්නවා වගේ මුලින් යම්කිසි ශ්‍රමයක් දරන්න වෙනවා. මුලින් යම්කිසි වීරයක් දරන්න වෙනවා. නැවත නැවත උත්සාහවත් වෙන්න වෙනවා. එහෙම උත්සාහවත් වෙන කෙනෙක්ට තේරෙනවා මේ පාර අර කිව්ව තරම් අමාරු නෑ. නොන්න පෑදිලා එනවා. මේකේ ගමනක් යන්න පුළුවන් හැකියාවක් පෑදිලා එනවා. ඉතින් එහෙම නැවත නැවත කරන කෙනෙක්ට තේරෙනවා මගේ ජීවිතයේ තිබුණ කරදර බාධක කම්කටොළු නැති වෙලා ගියා නෙමෙයි. ඒවයින් එන පීඩාව තමුන්ට අඩු වෙලා යනවා කියන එක දැනෙන්න පුළුවන්. ගෙදර දොරේ මොකක් හරි දෙයක් වුණත් මම ඉස්සර තරම් වැළපෙන්නේ නැතුව, ඉස්සර තරම් දුක් වෙන්නේ නැතුව මට අවශ්‍ය දේ කරන්න හැකියාවක් තියෙනවා කියලා මේ තැනතර දැනෙන්න පුළුවන්. ඉතින් එවැනි වූ ප්‍රතිපදාවකට තමයි අපි මේ හැමදෙනාම යමු වෙලා ඉන්නේ. ඉතින් අපි බලමු මෙතනින් එහාට කොහොමද ඒ වාර්තාවල් ලියවිලා ඉන්නේ. එතකොට මෙතන ඉන්නවනම් කෙනෙක් මේක කරන්න තාම බැස ගන්න බැරි වුණ කෙනෙක්, උත්සාහවත් කරගන්න බැරි වුණ කෙනෙක්, වෙලාවක් නැති වුණ කෙනෙක්, අපි එයාගලට ආරාධනා කරනවා මොකද්ද? මේක පොඩ්ඩක් උත්සාහ කරලා බලන්න. පොඩි වාර්තාවක් ලියලා බලන්න. මට දැනෙන්නේ කොහොමද කියලා ලියලා බලන්න. සක්මන් කරලා බලන්න. වාඩි වෙලා ඉඳලා බලන්න. එදිනෙදා ජීවිතේ සිහියෙන් ඉඳලා ඒ වැඩක් කරලා බලන්න. ඒක වචනයට නගන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම වචනයට නගලා තියුණොත් අපිට පුළුවන් එතනින් එහාට මොකද්ද කරන්න ඕනේ, කොහොමද කරන්න ඕනේ කියන එක පිළිබඳ උපදේශක් ලබා දෙන්න. ඉතින් එහෙනම් දැන් අපි නැවතත් අර ප්‍රශ්න දිහාවට යමු වෙමු. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ, බොහොමත්ම පිං ඒ හරවත් ධර්මදේශනයට. මම හිතන්නේ අපේ නදීප් මහත්මයාට ආරාධනා කරනවා අදට ලැබිලා තියෙන ප්‍රශ්න ගෞරවනීය ස්වාමින් වහන්සේට ඉදිරිපත් කරන්න කියලා. අවසරයි ස්වාමින් වහන්සේ, තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද අපිට ලිඛිත ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා ස්වාමින් වහන්සේ. මට මේ ප්‍රශ්න දෙක ඉදිරිපත් කිරීමට අවසරයි. පළවෙනි ප්‍රශ්නය. අවසරයි ස්වාමින් වහන්සේ, තෙරුවන් සරණයි. පරයන්ක භාවනාව. මූල අරමුණ ආනාපාන සතිය. මම දැනට මාස 6ක පමණ සිට සතිය පුරුදු කරන ආධුනික යෝගාවචරයෙක්මි. සුව පහසු ලෙස වාඩි වී මගේ මුළු සිරුර
හිස සිට පාදය දක්වා ස්කෑන් කරමි. මුලින්ම මම මගේ අවධානය within quotes මම දැන් මෙතනට ගෙන එමි. යම් කාලයක් ගත කර මනසට සමනය වෙන්න ඉඩ දෙමි. සමහර දිනවල එය ඉක්මනින් සමතයකට පත්වන නමුත් තවත් දිනයකදී එය යම් කාලයක් ගත වේ. මනස නිරවුල් වී ඇති බව හෝ තරමක් මන්දගාමී වන බව මට හැඟෙන විට මම මගේ අවධානය හුස්ම ගැනීම වෙත යොමු කරමි. පළමු මිනිත්තු කිහිපය තුළ මනස සංසුන්්‍ය. හුස්ම ඉහළ පහළ යෑම සහ හෘද ස්පන්දනය පැහැදිලිවම දැනේ. මෙය සමහර දිනවල මිනිත්තු 3-5 පමණ කාලයක් පවතින අතර සමහර දිනවල මිනිත්තුවක්වත් පවතින්නේ නැත. ඉන්පසු ක්‍රමෙන් හුස්ම පිළිබඳ වැටහීම මන්දගාමී වේ. මිනිත්තු 5කට පමණ පසු ආනාපානය නොදැනී යයි. ඉන්පසු සිතට සිතුවිලි ගලා හැලේ. සිතුවිලි එකකින් පටන්ගෙන දිගින් දිගට ඇතිවීම පැහැදිලිව දැකිය හැකිය. උත්සාහයකින් මගේ අවධානය නැවත ආනාපානය වෙත යොමු කළ හැකිය. නමුත් එය දිගු කාලයක් තබා ගැනීම අපහසුය. හුස්ම ගැන අවධානය පැවැත්වීම හරියට රබර් බෝලයක් වතුර යට තබා ගැනීම හා සමානයි. සිතුවිලි වෙතට පනින්නට එය දුර්වල මොහොතක් එනතුරු බලා සිටි. පරයන්ක සැසිවාර බොහොමයකදී මම මේ දෙක අතර අරගල කරමි. මා සාමාන්‍යයෙන් සෑම උදෑසනකම උදේ 5-7 අතර පැය එකක කාලයක් පරයන්ක භාවනාව වෙනුවෙන් ගත කරනවා. මෙම මුළු කාලයම සලකා බලන විට ආනාපානය පිළිබඳ සතිමත් වීම මිනිත්තු 10-15 පමණ කාලයක් ගත වේ. නමුත් එය වරින් වරය සෙසු කාලය ගත වන්නේ සිතුවිලි මතුවී ගලා යන ආකාරය නැරඹීමටයි. බොහෝ විට මම මනස නිදහස් වෙන්නට ඉඩදී සිතුවිලි සහ එහි ගලා යාම ගැන අවධානයෙන් පසු වෙනවා. සිතුවිල්ලක ඇතිවීම පැහැදිලිය. නමුත් එහි ගෙවී යාම අපැහැදිලිය. සිතුවිලි එකක් පසුපස එකක් වේගයෙන් ඇතිවන නිසා සිතුවිලි දෙකක් අතර අවකාශය පැහැදිලි නැත. මා ධම්මජීව ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනාවකදී අසා තියෙනවා. ආනාපානයේ දෙස බලා සිටීම බෝඩ් එකකට වෙඩි තැබීම සහ සිතුවිලි හැඟා යෑම දුහන සතාට වෙඩි තැබීම වශයෙන්. එයිනුත් ස්වාමීන් වහන්සේගේ මතය වූයේ දෙවන්න වඩා හොඳ බවය. මාගේ මුළු භාවනා කාලයම ගෙවී යන්නේ ආනාපානයේ දෙස බැලීම සහ සිතුවිලි හඹා යෑම අතර අවධානය මාරු වීමෙනි. මගේ ගැටලුව නම් මෙම ක්‍රියාවලිය මාරුවෙන් මාරුවට සිදු කිරීම නිවැරදි ක්‍රමයක්ද? එසේ නැතිනම් එය සෝද සෝදා මඩේ දැමීමක් වැනිද? කරුණාකර පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් මේ ආත්ම භාවයේදීම නිවන් සුවයත් ප්‍රාර්ථනා කරමි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට දැන් මේකේ බැලුවොත් මේ දැන් අපිට තේරෙනවා දැන් මුල ඉඳලා උත්සාහ කරගෙන යනකොට යන ගමනක තමයි එදිලා තියෙන්නේ. එතකොට දැන් අර මුල කොටසේදී බැලුවාම මේ විදිහට හිත පොඩ්ඩක් තැම්පත් වෙනකන් ඉන්නවා කියනවා. ඊට පස්සේ හුස්ම බලනවා කියනවා. ඊට පස්සේ හුස්ම බලාගෙන යනකොට වෙන ක්‍රියාවලිය තමයි ඔය පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. එතකොට ඔතන දැන් ප්‍රශ්නයක් ගැටලුවක් විදිහට නේ ඔක ඉදිරිපත් වෙලා තියෙන්නේ. නමුත් තේරුම් ගත යුතු තමයි අපි මේ හුස්ම අල්ලගන්නේ මේක ප්‍රයෝජනේ සලකලා තමයි අල්ලගන්නේ. මේ වැඩේ ආරම්භයක් විදිහට තමයි මේ හුස්ම අල්ලගන්නේ. නමුත් මේ වැඩේ කරගෙන යනකොට මොකද වෙන්නේ? මේක අපිට මේ හුස්ම වුණත් අපිට ඕන විදිහට පවත්වන්න බෑ කියන එක තමයි ඔය අවබෝධ වෙන්නේ. ඒක අපිට ඕන විදිහට තියන්න උත්සාහ කරාට මොකද අපිට ඒ විදිහට කරන්න බෑ කියන එක තේරෙනවා. ඉතින් හුස්ම තියාගන්න අරගල කරනවා. හුස්මෙම සිත තියාගන්න අරගල කරනවා. නමුත් එහෙම තියන්න බෑ. අර රබල් බෝලයක් වතුර යට තියලා අල්ලන් ඉන්නවා වගේ කියලා කියන්නේ. එතකොට මුලින් හුස්ම අරගෙන ඒක බලලා ඒකේ පිළිබඳ සිහිය පවත්වන්න උත්සාහ කරාට මොකද ටිකෙන් ටික මේ හිත වෙන වෙන දේවල් ඔස්සේ අර හුස්ම එතන සඳහන් වුණා හුස්ම නොදැනී යනවා දැනීම අඩු වෙනවා කියන එක අන්න ඕවා තමයි සලකුණු. එතකොට මේ හුස්ම නොදැනී යනකොට හුස්ම
දැනෙන එක තමුන්ට සියුම් මේගෙන යනකොට තේරුම් ගත යුත්තේ තමයි එහෙනම් ඔන්න දැන් අන්න වැඩේ මාරු වෙගෙන එනවා. වැඩේ වෙන ට්‍රැක් එකකට මාරු වෙගෙන එනවා. අන්න ඒ අවස්ථාවේදී මෙන්න මේ මාරුව ගැන හොඳ අවධානයෙන් ඉන්න. සිතුවිලි වෙන්න පුළුවන්, නොයෙකුත් දේවල් වෙන්න පුළුවන්. ඒ පිළිබඳ හොඳ අවධානයෙන් ඉන්න. එතකොට තමුන්ට යම්කිසි අර ස්වභාවික ගලණයක් වගේ ගමනක් එක තමයි මේක ගත වෙන්නේ. ස්වභාවික ගමනක තමයි මේක ගත වෙන්නේ. නමුත් අපි උත්සාහ කරනවා මේක නවත්තලා මේකට පොල්ලක් දාලා නවත්තලා මේක හරස් කරලා වැලි කොටයක් දාලා ආපහු හුස්මට ගන්න පුළුවන්ද කියන එක තමයි අපි දරන උත්සාහය. නමුත් අපිට මේ ගමනේ වළක්වන්න ගියාම තමයි ඔන්න ඔය ගැටලුව මතක් වෙන්නේ. මේ ගැටලුව මතුවෙන්නේ. එතකොට ඒකින්ද අන්නේර ස්වභාවික ක්‍රියාවලියට ඉඩ දෙන්න. එතකොට සමහර විට නැවතත් පහසුවෙන් හුස්ම පේන අවස්ථාවක් එන්නත් පුළුවන්. අන්න ඒ අවස්ථාවේදී නැවතත් හුස්ම බලනවා. එහෙම නැතුව අර තියන්න බැරි අවස්ථාවේදී නැවත හුස්මට ගෙනහලා වෙහෙස වෙන එක එච්චරම අවශ්‍ය නැහැ. ඒ වෙනුවට තමුන්ගේ යම්කිසි ගමනක් තියෙනවා. අන්නේ ගමනට ඉඩ දෙන්න. ඉතින් ඕක තමයි අපේ ජීවිතවලත් තියෙන ගැටලුව. අපි හිතනවා මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ට මම සරල රේඛීයව යන්න ඕනේ. ෂෝටස් පාත් එකකින් යන්න ඕනේ. අඩුම ඉන්ධන ප්‍රමාණයකින් යන්න ඕනේ. නමුත් එහෙම යන්න ගියාට මොකද අපිට එහෙම යන්න හැකියාවක් නැහැ. මේ ජීවිතේ විසින් ඔන්න නොයෙකුත් දේවල් හරස් පොළු ගල් තියෙනවා. ඉතින් ඒවා හින්දා මොකද වෙන්නේ? අර යන්න හිතාගෙන ඉඳිය ගමන අර හිතපු විදිහට යන්න හැකියාවක් නැහැ. ඉතින් අපි හිතනවා කල්පනා කරනවා මට මෙහෙමම යන්න ඕනි කියලා ඒකට එරෙහිව අරගල කරන්න උත්සාහ කරනවා. නමුත් ඇත්තටම මේකේ යම්කිසි මේ අර going with the flow කියන්නේ යම්කිසි ඒ ගලණයත් එක්ක යන ගමනකට අපේ හිත හුරු කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට ඕන විදිහට පවත්වන්න උත්සාහ කරොත් අපේ මේ ජීවිත ගමන මහා කටකෝලක් බවට පත් වෙනවා. මොකද මේක ඕන විදිහට පවත්වන්න බැරි නිසා. අර ලොකු සවිනාංශය ඔක උදාහරණකින් කියනවා මොකද්ද මේ ප්ලේන් එකක ගමනයි. ප්ලේන් එකක මෙතන ඉඳලා මෙතෙන්ට යනවා කියලා ප්ලෑන් කරලා යනවා. නමුත් සමනලයාගේ ගමනයි අතර සංසන්දනයක් කරනවා. සමනලයා හරියට මෙහි ඉඳලා මෙහෙම කෙලින් යනවා කියලා උගේ හැකියාව අවශ්‍යතාවයක් නැහැ. ඌ මොකද කරන්නේ? ඉස්සරහටත් යනවා, පිටිපස්සටත් යනවා, පැත්තටත් යනවා. ඔහොම තමයි ඒකගේ ගමන. මේක යන්නේ මොකක් එක්කද? ගොඩක් වෙලාවට අර හුළඟේ බලෙන්ම තමයි යන්නේ. ඒ ෆ්ලෝ එකත් එක්කම තමයි යන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ තියෙන ප්‍රතිරෝධය සෑහෙන අඩුයි. බොහොම සැහැල්ලු ගමනක යෙදෙනවා. බොහොම සැහැල්ලුවෙන් ඒ විදිහේ කටයුතු කරන්න උත්සාහ කරනවා. එතකොට එන්නේ වගේ වෙනසක් තමයි මේ ජීවිතය ඇති වෙලා එන්නේ. එතකොට ඔහොම කර යනකොට දැන් ඕක නිකන් අර අන්වීක්ෂයකට දාලා අංශු මාත්‍ර වශයෙන් මෙන්න මේ හුස්මේ අවධානය තියන්න උත්සාහ කරනවා. හිතවිලි වලට ගලාගෙන යනවා. ඒකට එරෙහි වෙන්න හදනවා. එහෙමනේ ඔතන කතාවේ තියෙන්නේ. නමුත් ඕකම අනිත් පැත්තට ලොකු වෙලා තමුන්ගේ ජීවිතයේ ඇතුළත් ඔන්න ඔය පරිවර්තනේ ළඟා වෙලා එනවා. මොකද්ද? අර එන දෙයක් බාරගෙන මේ ගමනේ යන්න හැකියාවක් තමුන්ගේ ඇතුළෙන් වර්ධනය වෙලා එනවා. අන්න එතන හුස්මට ගෙනියන්න හදනකම් අර එන දෙයට එරෙහි වෙනකම් ඒ පරිවර්තනය තමුන්ගේ ජීවිතේ වෙන්නේ නැහැ. නමුත් කාලෙත් එක්ක ඕක නැවත කරනකොට තේරෙනවා මේක අර රබර් බෝලේ යට තියාගෙන ඔබාගෙන ඉඳියට හරියන්නේ නැහැ. මේක මතුවලා උඩට එන ධර්මතාවයක් මේක ඇතුලේ තියෙනවා. අන්න එතකොට තමුන්ගේ ජීවිතය ඇතුලෙත් අන්නේ පරිවර්තනය වෙන්න පුළුවන්. අර ටාවෝ ඩාවෝ කියලා තියන්නේ. මොකද්ද? මේකේ මේ යම්කිසි ගමනක් තියෙනවා. going with the flow. ඒ දේවල් ඉදිරිපත් වෙලා එනවා. අන්න ඒ ගැළපෙන විදිහට ගැට ගහගෙන කරගෙන යනවා. වැල යන පැත්තට මැස්ස ගහගෙන යනවා. දැන් ඒකෙන් අදහස වෙන්නේ නැහැ උදාසීනව ඔක්කොම අතහැරලා දාලා ඉන්නවා කියලා. එහෙම නෙමෙයි. තමන් උත්සාහ කරනවා හොඳට වීරයෙන් වැඩ කටයුතු කරනවා. නමුත් මෙහෙම වෙයි කියලා බලාපොරොත්තුවක් නැහැ. එහෙම කරන්න උත්සාහ කරාට මොකද එහෙම වෙන්නේත් නැහැ. දැන් තමුන්ගේ ජීවිත දිහා හැරිලා බැලුවොත්, ඔය ගත කරපු කාලේ දිහා හැරිලා බැලුවොත්, ප්ලෑන් කරපු විදිහට වෙච්ච දේවල් තියෙනවානේ. ප්ලෑන් කරපු විදිහට වෙච්ච දේවල් තියෙනවා. නමුත් සම්පූර්ණ සලකලා බැලුවාම නොවෙච්ච දේවල් තමයි වැඩි. ප්ලෑන් කරපු විදිහට නොවෙච්ච දේවල් තමයි වැඩි. දැන් තමුන් ඉන්න ස්ථානේ බැලුවාම කලින් ප්ලෑන් කරගෙනම ආපු විදිහට ඇවිල්ලා තියෙනවද කියලා හිතලා බැලුවොත් එහෙම දෙයක් නැහැ. අපි උත්සාහ කරාට මොකද? වීරිය දැරුවට මොකද? ඒවා සාර්ථක වෙන අවස්ථා තියෙනවා, අසාර්ථක වෙන අවස්ථා තියෙනවා, කොටස් වශයෙන් සාර්ථක වෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ ජීවිතය කියන්නේ මෙන්න මේ සියල්ලම එකතුවක්. එතකොට අන්න ඒ වෙනස ඇති කරගන්න තමයි ඔය මග පෑදීගෙන එන්නේ. එතකොට එන්නේ ඒ වෙනසට සාදර වෙන්න කියලා අපිට කියන්න පුළුවන්. දෙවැනි වාර්තාව සොයනවාස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවුරුදු 9කට පමණ පෙර සිට භාවනා කිරීම පටන් ගතිමි. ධම්මජීව ස්වාමීන් වහන්සේගේ නේවාසික භාවනා වැඩසටහන් දෙකකට සහ
අනේවාසික වැඩසටහන් කීපයකටම සහභාගී වී ඇත. නොකඩවා භාවනා කිරීම දිගටම සිදු නොවීය. නමුත් දැනට මාස කීපයකට පෙර සිට හැකිතරම් දුරට නොකඩවා භාවනාව කරගෙන යාමට උත්සාහ කරමි. දැනට දිනකට පැයකට ආසන්න කාලයක් පරයන්ක භාවනාව කරමි. මූලික අරමුණ ආනාපාන සතියයි. ආනාපානයේදී ඇතුල්වන පිටවන හුස්මවල ගති ස්වභාව වරහන් තුල සිසිල් උණුසුම් දිග කොට මුල මැද අග ආශ්වාස ප්‍රාශ්වාස අතර ඇති හිරෙස වරහන් වහලා සම්නාස අධ්‍යක ඇත. හිත පිට ගිය විගසම එය දැනේ. එවිට මූලික අරමුණට ආයාසකින් තොරව නැවත පැමිණේ. සමහර අවස්ථාවල සිරුරේ නාඩි වැටෙන ආකාරය හොඳින්ම දැනේ. එවිට මුළු සිරුරේම රුධිරය ගමන් කරන ආකාරයත් ඉතා සියුම් කේශනාලිකා හරහා පවා යන බව හොඳින් දැනේ. සිරුරේ යම් යම් ස්ථානවල වේදනාද අධිකව දැනේ. වරහන් තුල සමහර වේදනා අත්විඳින ස්ථාන භාවනාවෙන් තොර අවස්ථාවලදී දැනේ. වරහන් වසලා වේදනාවට අරමුණු කරන විට ඒවායේ ඇති පටන් ගැන්ම පැවතීම නැතිවීම දැනේ. ප්‍රශ්නය. දැනට සති දෙකක පමණ සිට හිත පිට යාම වැඩි වී ඇත. භාවනාව හොඳින් කරගෙන යාමට අපහසු බවක් දැනේ. හිත කතන්දර ගොතන බවක් දැනේ. මූලික අරමුණට නැවත එන විට දිගු කාලයක් හිත කතන්දරවල පැටලී සිට එන බවක් දැනේ. මූලික කර්මස්ථානයට පැමිණි විගසම හිත නැවත සිතුවිලි වලටත් කතන්දර ගෙතීමටත් පටන් ගනී. සමහර විට මුළු පර්යංකය තුලම මෙය සිදුවේ. භාවනාව ඉදිරියට ගෙන යාමට කාරුණික උපදෙසක් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වාර්තාව අවසන් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. මේකෙදි යෝගාවචරය සෑහෙන දුරට භාවනා කරපු කෙනෙක් කියලා සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ අර හුස්ම රැල්ලෙන් පටන් අරන් ඒ හුස්ම රැල්ල ගන්න හුස්ම සහ පිට කරන හුස්ම අතර හිදෙසත් දැකලා මේ විදියට ගිහිල්ලා වේදනාව ගැනත් සඳහන් වුණා. එහෙම කරගෙන යද්දි එන ටික කාලයක් යද්දි තමයි එන ප්‍රශ්නයක් තමයි මේ භාවනාවක්ද නැද්ද කියලා අපිට හිතා ගන්න බෑ. කියන්නේ සමහර කාල තියෙනවා දැන් පරියන්කයක් ගත්තත් චක්‍රානුකූලව යනවා. චක්‍ර කීපයක් කැරකෙනවා. මුලින් ඉඳගත්තට පස්සේ හොඳට ආනාපානෙ දැනෙනවා. ඊට පස්සේ ඔන්න ඒ විනාඩි 30ක් 40ක් විතර යනකම් මොනවද උනේ කියලා සමහරවල් දන්නේ නැහැ. බොහෝම සනීපෙට යනවා. ඊට පස්සේ ආයේ ටිකක් හිත කම්පන චංචල නැත්තම් සිතුවිලි හරි මොනවා හරි ටිකක් ඇවිල්ලා ආයේ තැම්පත් වෙනවා. ආයේ ඇවිස්සෙනවා. ආයේ තැම්පත් වෙනවා. ඔන්න ඔය අනිත්‍යතාවය ඔය පටිච්ච සම්පන්න ගතිය අපිට වෙනස් කරන්න බෑ. ඉතින් ඒක තමයි අපි අනාත්ම වශයෙන් දකින්න පුරුදු වෙන්නේ ටික ටික මේක මේ යන්නේ අපිට ඕන විදිහට නෙමෙයි. මේක චක්‍රානුකූලව යනවා. හැබැයි මේක අපි උත්සාහ කරන්න ඕනේ මේක මගේ කියා ගන්න නැතුව මගේ ආත්මය කියා ගන්න නැතුව නිකන් පිටින් ඉඳන් මේක දිහා බලන් ඉන්නවා වගේ ඉන්න පුළුවන් ගතිය වැඩි වෙන එක තමයි භාවනාවේ සතිය දියුණුව කියන්නේ. ඉතින් වැඩි තියෙන අපිට බලන් ඉන්න බැරිකම හින්දා අපි අත දාන ගතිය සාමාන්‍යයෙන් තියෙනවා කාගෙත්. ඒක කොච්චර දියුණු වුණත් අත දාන ගතිය එනවා කැළඹුණාට පස්සේ හිත. ඉතින් මේක තමයි සාමාන්‍ය ජීවිතෙත් වෙන්නේ. මොකද්ද? එක කාලයක් තියෙනවා ඇතුළත කතාව වැඩි. කොහොම කරත් ඒවා ටික නවත්තන්න බෑ. අර නිකමට කියනවා නිකන් සිතුවිලි කොහොමද නැති කරන්නේ අහපුවම ග්‍රැමොක්සෝන් කාලක් විතර ගහපුවම ඕක හරියනවා කියලා. ඒ කියන්නේ ඒක කොහොම කරත් ඒම එනවා. එතකොට සමහර කාලවල තියෙනවා අනේ ඉඳගත්ත ගමන් බොහොම සනීපයි. සතියත් හොඳට වැඩ කරනවා. හිත පුළුවන් තරම් විවේක වෙන ගතියක් තියෙනවා. ඊට පස්සේ ආයේ ඇවිස්සෙනවා. මේ වගේ අර හරියට ඒක නිකන් උපමාවක් නිකන් මං කිව්වොත් නිකන් මුහුදේ රැලි 7ක් විතර යද්දි ලොකු රැල්ලක් එනවා. ඒ ලොකු රැල්ලට පස්සේ ඊට පස්සේ එන්නේ චූටි රැල්ලක්. ඊට පස්සේ එන්න වැඩි වෙලා ආයේ 7 වෙනි රැල්ල වැඩි. විශාලයි. ඒක වෙරළේ ගොඩක් ඈතට ඒක දිව යනවා. ඉතින් මේ වගේ අපේ ජීවිතේ චක්‍රාකාරව මේක කැරකෙනවා. එක කාලයකදී කොහොම කරත් කතාව වැඩි. එක කාලයකදී බොහොම තැම්පත් වෙනවා. මේකින්ද තමයි කියන්නේ ආනන්ද හාමුදුරුවෝ භික්ෂුණීන් වහන්සේලාට උපදෙස් දෙන්න ගියාට පස්සේ උපදෙස් දීලා ආපහු ආරාමයට වඩිනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේක දැකලා අහනවා ආනන්ද
මේ භික්ෂුණීන්ට ඕවාද දුන්නාද? අවවාද කමටහන් දුන්නාද? එහෙමයි ස්වාමීන් වහන්සේ කියනවා. මේ විසිරෙන එක තැම්පත් වෙන එක ගැන කිව්වද කියලා අහනවා. නෑ ස්වාමීන් වහන්සේ එහෙම කිව්වේ නෑ මොකුත් කියලා. එහෙනම් වහාම ගිහිල්ලා ආය අවවාද දෙන්න. එක වෙලාවකට විසිරෙනවා, එක වෙලාවකට තැම්පත් වෙනවා. ඒක එයාලට උපදේශක් වශයෙන් දෙන්න කියලා. ඉතින් ඒකෙදි ඒ වාග්යතුන් වහන්සේ ලස්සනට මේ දෙපැත්ත අන්ත දෙක පෙන්නනවා අපේ ජීවිතෙත් මේ වගේ යනවා. එතකොට මේ දේ දැන් ඇත්තටම ගත්තාම අල්ලපු ගෙදර එක්කෙනාගේ නැත්නම් මගේ අම්මගේ තාත්තගේ හරි වෙනවා නම් මේ චිත්තසංතානය තුල අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ වැඩේ තියෙන්නේ මේ හිත මගේ හිත නෙවෙන්නේ. මෙච්චර කල් භාවනා කරපු මගේ හිතත් මෙන්න මෙහෙම ඇතුළත කතාවක් වැඩි වෙනවා. ඉතින් මේ වගේ ඉදි අපිට අර බලන් ඉන්න බැරි ගතියක් තියෙනවා. ඊදේනේ මෙච්චර භාවනා කළත් මේ කඩප්පුලි හිත කොහොමද මම මේ පාලනය කරන්න කියලා. ඉතින් ඒක එතකොට අපි දැනගන්න ඕනේ මේක පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නමුත් අපිට පුළුවන් වීතික්කමනේ නොකර ඉන්න. එච්චරයි සීලය කියන්නේ. ඒ කියන්නේ හිත කියනවා මේ වගේ කතා හෝ ගාලා ඇතුලෙන් කතාව හැදෙනවා. නමුත් අපි වැඩි කාත් එක්කවත් කතා කරන්නේ නැහැ. පුළුවන් තරම් නිස්සද්ද වෙලා පැත්තකට වෙලා ඉන්න උත්සාහ කරනවා ඒ වගේ වෙලාවට. මොකද මේ වගේ වෙලාවට කතාව ඇතුළත කතාව වැඩි වුණාට පස්සේ අපි කියන දේවල් අපිට සතියෙන් කියන්න බෑ. මොනවදෝ කියවෙනවා දන්නෙත් නැහැ තමහට. ඒක පාලනයකින් තොරයි. නමුත් මේක දන්නවනම් ප්‍රශ්නිකුත් නැහැ. මොනවා හරි වචනයක් පිට වුණා නම් අපිට සමාව ගන්න තරම් නිහතමානීකමක් තියෙනවනම් මොන වචනයක් පිට වුණත් කමන්නේ ගිහිල්ලා අපිට සමාව ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ ඇතුළත කතාව වැඩි මේ වෙලාවේ කතා කරොත් එච්චරම ගුණදායක නැහැ. ඒකින්ද මම පුළුවන් තරම් සක්මනකට හරි පොඩ්ඩක් මගේ වැඩක් කරගෙන ඉන්නවා. ඒ වගේ අපිට පුළුවන් ඒ වගේ අපේ වීතික්කමනේ කෙලෙස් නැත්නම් සීලය හදාගන්න. එතකොට අපිට දකින්න පුළුවන් ඇතුළත මේ ඉන්න බැරි ගතිය. මේ අපේ හිත වැඩ කරන වේගය අපිට පාලනය කරන්න බැරි. පටිච්ච සම්පන්න. එයාට ඕන වෙලාවට තැම්පත් වෙනවා, එයාට ඕන වෙන විසිරෙනවා. එයාට ඕන වෙලාවට සෝවන් වෙනවා, එයාට ඕන දාවෙන්නේ ධානයකට තමයි දෙනවා. අපිට කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ පුළුවන් තරම් ඒක දිහා බලලා සතිමත් වෙලා පුළුවන් වෙලාවට මූල කර්මස්ථානට යනවා. එතකොට ඒකේ සතුටු වෙනවා. ඊට පස්සේ පුළුවන් වෙලාවට ඒකේ ඉද්දි ඔන්න දන්නේම නැහැ හිතවිලි වලට ගිහිල්ලා. හිතවිලි වලට ගිහිල්ලත් හිතවිලි වල ඉන්නේ කියලා දැනගත්තාට පස්සේ ඒකත් අපිට බලන්න පුළුවන් මොන වගේ හිතවිලිද මට වැඩිපුර එන්නේ. ඒ බලද්දී ඒක රාගයකට ගියත් අනාගතයට ගියත් ඒකත් වර්තමානයේ. ඇයි අපි දන්නවනේ දැන් මේ මට එන සිතුවිලි ටික. එතකොට ගත්තට පස්සේ අර කියනවා වගේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන බාල්දි පහක් ගත්තොත් අපි ওই බාල්දි පහට අපේ එන අරමුණු දානවා. ආනාපානෙ දානවා රූපෙට. සද්දයක් આવොත් ඒකත් රූපෙට දානවා. ඊට පස්සේ එන වේදනාව වේදනාවට දානවා. ආලෝකයක් හරි මොකක් කරුත් ඒ සංඥා කියන බාල්දියට දානවා. ඊට පස්සේ සිතුවිලි එනේවා සංස්කාර කියන බාල්දියට දානවා. ඊට පස්සේ මේ ඉන්න බැරි කුයි ගාන ගතිය මොනවා හරි මේකේ නිකන් තැම්පත් වෙලා ඉද්දි අපිට ඉන්න බැරි ගතිය සක්මනේදී මුත්‍රා කරන්න හරි යන්න කියන ගතිය යන්නේ විඥානය කරන මේ දෙපැති කාට්ටු ගතිය ඒක වෙලාවට කියනවා මේක ගිහිල්ලා බැනපම් මේ පුද්ගලයාට බැනපම් බැන්නට පස්සේ කියනවා ඇයි දෙයියනේ බැන්නේ අන්න ඒ වගේ මේ විඥානයේ දෙපැත්ත කන ගතිය ඒක විඥාන බාල්දියට දානවා මේ ටික අපිට තියෙන බාල්දි පහට දාගන්න පුළුවන් නම් ඕනෑම වෙලාවක ඇත්තටම ගන්න බැහැයි කියලා අරමුණක් නැහැ ඇතුළත කතාව වුණත් අපිට ගන්න පුළුවන් මේක භාවනාවේ අරමුණක් විදියට එතකොට දකින්න පුළුවන් මේ ඇතුළත කතාව වැඩි වෙන්න මේ ඇඟ ඇතුලේ ভাইබ්‍රේෂන් එක අර නාඩි වැටෙනවා වගේ දැනෙන එක කොච්චර වේගෙන් අපේ වේගය කොච්චර වැඩි වෙනවද එතකොට මේ නාඩි වැටෙන ගතිය බලන්න බෑ අපි වීතික්කමනේ වෙද්දි පරිඋත්තානේ වෙද්දි එන්නේ අනුසය මට්ටමට යද්දි දක ගන්න පුළුවන් මේ නාඩි වැටෙන එක මුළු ඇඟේම දැනෙනවා හැබැයි මොකක් හරි දෙයකට වැඩි වෙච්ච ගමන් ඊට එහා යනවා ඉතින් ඒකයි එක වෙලාවකට එනවා මේ ආනාපානෙත් පේනවා ඊට පස්සේ වේදනක් දැනෙනවා සිතුවිලිත් එනවා මේ වගේ ගොජේකට එනවා කියලා කියනවා ලොකු සංසේ මෙහෙන් දාපු වචනේ තමයි ගොජේට ආවට පස්සේ පුදුමාකාර විදිහට අපේ කයයි හිතයි ඔක්කොම ভাইබ්‍රේට් වෙනවා කම්පණය වෙනවා ඉතින් මේක දිහා බලාගෙන මොකුත් නොකර තමන්ගේ දෙයක් නෙමේ වගේ ඇස්සැත්තේ මුත් අන්දේක මෙන් වගේ නිකන් ඔහේ බලාගෙන ඉන්න පුළුවන් එකක්වත් නම් නොකර ඒ මට්ටමට යද්දි කරන්න තියෙන එකම දේ ඒක ඒකෙදි සයිකියාට්‍රික් ડોක්ටර්ස්ලා නම් කියනවා මේක ડિප්‍රෙෂන් කියයි ඩිමෙන්ෂියා කියයි මොන දේ හරි කිව්වත් අපිට ඒ වැඩක් නැහැ වාග්තුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ මේ සන්තතිය දිහා නොසැලෙන මනසකින් බලන් ඉන්න. ඒකට උත්තර බඳින්නවත් නම් කරන්නවත් අවශ්‍ය නැහැ. මේක ඒ වගේ පීක් එකකට. ඒක ඒ ගොජේට කවුරුත් එනවා. නමුත් මේ මෙතෙන්ට එද්දී තමයි ඔක්කොම නැගිටලා යන්නේ. ඉතින් පරියන්කිනුත් නැගිටලා යනවා නැත්නම් සාමාන්‍ය ජීවිතයේදී ඉරියව් වෙනස් කරනවා. ඉරියව් වෙනස් කරනවා කියන්නේ මොකක් හරි පාටියක් හරි කෑම වේලක් හරි නැත්නම් මොනවා හරි යාළුවෙක් හම්බෙන්න හරි නැත්නම් කාට හරි කෝල් එකක් ගන්න හරි ඉන්න බැරි ගතියක් එනවා. ඒකෙදි චුට්ටක් වෙලාවක් දරාගෙන පොඩ්ඩක් මේක දිහා බැලුවා නම් ඒ ගොජේට එනවා
විසිරිලා මුළු ඔක්කොම තියෙනවා. ඊට පස්සේ ආයෙ එකට යනවා. මේ වගේ අර සිස්ටම් අප්‍රෝච් එකයි රිඩක්ස් සිස්ටම් එකයි ඔටෝමැටිකලි මාරු වෙවි යනවා. මේක පටිච්ච සම්පන්නයි අපි කරපු දෙයක් නෙමෙයි. අපි කලින් කරපු දෙයක හේතුවක විපාකයක් වශයෙන් යන දෙයක්. අපිට තියෙන්නේ මේ විපාක ටික හොඳට බල වෙන දේ දිහා බලාගෙන මගේ කියා ගන්න නැතුව වීතික්‍රමණය කරගන්න නැතුව යන්න පුළුවන් නම් මං හිතනවා ඒක තමයි උපරිම සතිය යථාභූත ඥාන දර්ශනය කියන්නේ වෙන දේ වෙන හැටියට බලන්න ඉන්නවා. අපි කිව්වොත් මට මේ හිතැනීම ඉන්න ඕනේ නැත්නම් අරමුණේම ඉන්න ඕනේ නැත්නම් මේ සමාධියෙම ඉන්න ඕනේ කියලා එතකොට ඒ තියෙන්නේ අපේ තණ්හාව සහ බලාපොරොත්තු. ඒක නොදකින ගතිය අවිද්‍යාව. ඉතින් අර අවිද්‍යාවත් දැනගෙන මේකේ තණ්හාව වැඩ කරන විදිය අපිට තණ්හාව නවත්තන්න අමාරුයි. නමුත් මේ තණ්හාව වැඩ කරන විදිය එක පැත්තක් ගන්න විදිය බලපුවාම සමස්තයක් වශයෙන් බලන්න ගත්තාට පස්සේ එක කාලෙකදී ඔය ඔක්කොම එකයි. කිසි ප්‍රශ්නයක් නැහැ. සිතුවිලි ආවත් ප්‍රශ්නයක් නැහැ. ආනාපානිය නොදැනුණත් කමන්නේ නැහැ. දැනුණත් කම සමහර කාලෙදී මොන දේ දැනුණත් ප්‍රශ්න. ඒ කාලෙදී දකින්න එක්කෙනාගේ මූණ නුරුසන ස්වභාවයි. ඉතින් මේ දේවල් දැනගත්තාම අපිට ප්‍රශ්නයක් නැහැ නේ. අපිට ඒ මූණ දෙන්න පුළුවන්. අපි දැනගෙන අපිට කටයුතු කරන්න පුළුවන්. ඒ වගේ මෙන්න මේ පරියන්කෙන් ගන්න අත්දැකීම සාමාන්‍ය ජීවිතයට දාලා මේක නොසැලෙන මනසකින් අර නිසල විල කියන්නේ මේ කැළතෙන් නැති විලක් ඇතුළත හදාගන්න එකපාරට බෑ. තෝකං කණේ කියනවා ටිකෙන් ටික මොහොතින් මොහොත මේක අපිට ඉදිරියට යන්නේ කියලා පැහැදිලිවම තියෙන. ඒකට හොඳම දේ අවුරුදු 10ක් භාවනා කරා නම් හිතන්න ඕනේ පළවෙනි අවුරුද්ද ගැන අවුරුදු 10ට කලින් මම හිටියේ කොහෙද? අමු පිස්සෙක්නේ. ඊට පස්සේ දැන් අවුරුදු 2ක් කරා කියමුකෝ. අවුරුදු 2කදී මගේ වෙනස. එතකොට අපිට සතුටු වෙන්න පුළුවන් අනේ අවුරුදු 2කට හිටිය කලින් පිස්සා නෙමෙයි දැන් ඉන්නේ. ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් නම් ඒක තමයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේකෙන් ගන්න ඕනේ අපි අහිංසක වෙලා නිහතමානී වෙලා මේ වෙන දෙයට වෙන්න දීලා බලන් ඉන්න ගතිය ගත්තට පස්සේ ඒක භාවනාවක්ද කියලා හිතෙනවා. ඉතින් ඒකින්ද මේක කරන්න තියෙන්නේ ශ්‍රද්ධාවෙන් විශ්වාසයෙන් දිගට කරගෙන යන්න සතත අභ්‍යාසය තමයි කියන්න තියෙන්නේ. දිගට කරගෙන යන්න කියන පණිවිඩයත් එක්ක අපි ඊළඟ ප්‍රශ්නෙට යනවා. ලිඛිත ප්‍රශ්න එපමණයි අපිට ලැබී තිබෙන්නේ. මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සහභාගී වෙලා සිටින මහත්මයාන්ගෙන් ප්‍රශ්න මොන හරි තිබෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා raise hand option එක ක්ලික් කරලා කියන්න. දැන් ඉදිරිපත් කරන්න පුළුවන්. තව කවුරුත් නැතිද ස්වාමීන් වහන්සේ මම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නද අවසරද මට? හරි අවසරයි. සොයනස දැන් කිව්වා මේ අර නොදැනෙන තැන ඉන්නකොට ඒකට ආසා කරන්නත් එපා දැනෙන තැනදී දැනෙන තැනට ආසා කරන්නත් එපා කියලා අර තණ්හාව නැතුව බලන්න කියලා. කොහොමද ස්වාමීන් වහන්සේ දැන් අර භාවිතෝ බහුලීකතෝ කියන එක උතනට යොදාගන්නේ කොහොමද? හිතන්නකෝ අපි දැන් සක්මනේදී ඕක වෙනවා පරියන්කෙදිත් ඕක වෙනවා අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියන විදිහට ඇඩ්‍රස් නැතිවීම ඒක මොකක්ද ස්වාමීන් වහන්සේ අදහස් කරන්නේ භාවිත බහුලීකතෝ කියන්නේ කියලා මට තියෙන ධර්මයේ පැත්තෙන් ලොකු අවබෝධයක් නැහැ ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ප්‍රායෝගික විදිහට කිව්වොත් වැටහෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් ඒකෙදි මම අහන්නම් මහත්තයාගේ ආයෙ ප්‍රශ්නයක්. ඒ කියන්නේ තව චූට්ටක් පැහැදිලි කරන්න. ඒ කියන්නේ සතිය දාලා ඔව් ස්වාමීන් වහන්සේ උදාහරණයක් විදිහට දැන් හිතන්නකෝ පරියන්කෙදී ඇඩ්‍රස් නැතුව ගියා නැහැරුණා දැන් ඊට පස්සේ ඔය ගොඩට දාපු මාළු වගේ ඔන්න දැන් ගැහෙනවා ඊට පස්සේ යනවා ඊළඟ දවසේ ආයි පරියන්කයට යනවා සිද්ධිය ඒක වෙනවා නමුත් අර තරම් ඉන්ටෙන්ස් එක නෑ අඩු වෙලා තියෙනවා නමුත් වර දෙකක් අතරේ හිතන්නකෝ පරියන්කේ ඉඳලා සමහර දවස්වලට සක්මනටම යන්න බෑනේ සමහරට දැන් ගෙදර ඉන්න මම ගෙදර ඉඳන් වැඩ කරන ස්වාමීන් වහන්සේ එන්න උදේ 9ට විතර ලොකුලා වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් ඔය දැන් ඇඩ්‍රස් නැති වෙලාවේදී වැඩ කරන්න පටන් ගත්තම පොඩි ගැටලුවක් තියෙනවා දැන් ඇඩ්‍රස් එක හොයාගන්නේ කොහොමද කියලා. ඒකයි ඊට පස්සේ සක්මනේදී ස්වාමීන් වහන්සේ දැන් සමහර වෙලාවට මම පරියන්කේ ඉලක්ක ගම සක්මන්ට කියලා යන්නේ නැහැ. දවල්ට ඔය කාලේ ඉඳලා ගේ ඇතුළෙම පැය භාගයක් විතර වගේ කරනවා. ඉතින් ආයෙ ඔන්නේ ඇඩ්‍රස් නැති වෙනවා. ඒ නැතිවීමත් සමගව මම කොහොමද ඕක මාරු කරලා මම දැන් වචනේ හරියට දන්නේ නැහැ සෝවන්ස මේ
මගේ එදිනෙදා අනිත් කටයුත්තකට ඔක ස්විච් කරගන්න. තව ටිකක් සුද්ධ වෙන්න ඕනේ කමන්නේ. ඒ කියන්නේ දැන් භාවිතෝ බහුලීකතෝ කියන්නේ දැන් මහත්යට මතකද ඕක මුලින්ම වෙච්ච දවසේ? ඇත්තටම කියනවා සමහරවිට මුලින්ම වුණේ ක්ෂණයක් විතර මීතිරිගල ඇවිල්ලා ඉන්නකොට සක්මනේදී නිකන් ෆ්ලෑෂ් එකක් වගේ නැති වෙලා ගියා. මම චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේට කිව්වා එතකොට. කිව්වම ස්වාමීන් වහන්සේ කිව්වේ මොකද කරේ යහුව එතකොට මම කිව්වා බය වුණා ඔළුව පොඩ්ඩක් ගසලා මේ මම ඉන්නවාද කියලා බලලා හදාගත්තා ඒවා. එච්චරයි. කෑලි 32 තියෙනවද බැලුවා ඊට පස්සේ පාඩු ආයෙ කරා. එතකොට දැන් මහත්තයාට ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඔෆිස් එක මම ගෙදර ඉඳන් වැඩ කරනකොට කම්පියුටර් ඉස්සරහා මම ලොග් වෙන්න ටයිප් කරනකොටම ඔන්න ආපහු ගියා. මට දැන් උතුරද දකුණද ටයිප් කරන්නේ left to right ද right to left කියලා හොයාගන්න බැරුව ගියා. නවත්තලා කරලා ආයෙත් පියාගෙන චුට්ටක් ගසලා ආයෙ හදාගත්තා. ඔව්. ඊළඟට ආයෙ පරියන්කෙන් දැන් මාසෙකට ඉස්සෙල්ලා මුල්ම අවස්ථාව සමහරවිට අතම අවුරුදු එකමාරකට ඉස්සෙල්ලා උනේ. දැන් මාසෙකට ඉස්සෙල්ලා ඔය පරියන්කෙන් නැගිටලා මම පොඩ්ඩක් වෙලා අර මේ ස්ට්‍රෙච් කරනවා මේ නැගිටින්න ඉස්සෙල්ලා. කරන්න හදනකොටම ඔන්න ආයෙ වුණා. ඊට පස්සේ දැන් සතියකට ඉස්සෙල්ලා ඒ ක්ෂණයක් නෙවෙයි සවන්න නෑ දවසම වගේ. ඒ කියන්නේ ඇඩ්‍රස් නෑ. එදාන ටිකක් අමාරු වුණා සවන්න. නමුත් මම අර ශ්‍රද්ධාව ඇති කරගෙන මේක මෙහෙම කලින් කියලා තියෙන හින්දා එච්චරම මෙයා අර ඒකට වෛර කරන්න එහෙම ගියේ නෑ. නමුත් මට අර හිතෙනවා දැන් මේක මෙහෙම තියෙන්න ඕනද නැත්නම් මම දැන් අහන ප්‍රශ්නේ ඒක තමයි. දැන් එතකොට දැන් මහත්තයා අවුරුදු 1.5 දෙකකට කලින් මේතිරිගලදී ඇඩ්‍රස් නැති වුණා. චිත්තක්ෂණයක් වගේ උනේ. බය වුණා. දැන් මේ දැන් ඊයේ පෙරේද දවසම නෑ. හරිද? දැන් ඊයේ පෙරේද හිතන්නකො අද මේ චිත්තක්ෂණයක් ආයෙ ඇඩ්‍රස් නැති වුණා කියලා. ඔයා බය වෙයිද? දැන් බය වෙන්නේ නැහැ සර්. ඒක තමයි. එතකොට ඔයා ඒ බය නොවෙන්න මොකද්ද කළේ? ඒකට වෙන්න ඒක ධර්මතාවයක් කියලා භාවිතෝ බහුලීකතෝ එච්චරයි කරලා තියෙන්නේ. අපි ඒකට සමාදම් වෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. කියන්නේ ඔයා අවුරුදු 2කට කලින් මේක දැකලා මේ දේවල් ගැන බය වෙලා ඇඩ්‍රස් නැති වෙලා කෑලි 32 හොයලා යන්තම් කොහෙන් හරි අහුලාගෙන ඊට පස්සේ සක්මන් කළා. ඊට පස්සේ ගුරුවරයාගෙනුත් අහලා හරි හරි ඔහොම යන් කිව්වට පස්සේ එන්න දිගට කරලා දැන් ඇත්තටම අපි මේක ගැන මේ අපිට ඇඩ්‍රස් නැති වුණත් එකයි ඇඩ්‍රස් තිබ්බත් එකයි. ඒ මට්ටමට දැන් ටික ටික අපිට ඇවිල්ලා තියෙන. දැන් ඇඩ්‍රස් නැතුව දවසම ඉන්නවා. මේ චිත්තක්ෂණයකට බය වෙච්ච මිනිස්සයා. ඇයි මේ දවසකට මේ තරම් අපිට දරා ගැනීමක් ඉන්නේ? භාවිතෝ බහුලීකතෝ. මේක තමයි කරන්නේ. අපිට කරන්න තියෙන්නේ ඉදිරියට දිගටම කරගෙන යන්න. එතකොට සමහර වෙලාවට ඇඩ්‍රස් දැන් සමහරලාට පරියන්කෙදිත් ඇඩ්‍රස් නැහැ. ඇඩ්‍රස් නැහැ කිව්වට නෑම නෙමේ දැනීම් කොටසක් තියෙනවා. මොකද අපි ජීවත් වෙනවනේ. ජීවත් වෙනවා. ඒ කියන්නේ අපි හුස්ම රැටෙනවා, නාඩි වැටෙනවා. හෘදය ස්පන්දනය හෘදය ස්පන්දනය වෙනවා. එතකොට මේ සංඥා ටික අපි ගාව තියෙනවා. නැත්තේ නෑ. නමුත් අපේ සමහර වෙලාවට වෙනවා අපි වැක්කිරෙනවා. පරියන්කෙන් වැක්කිරෙනවා. ඒ වැක්කිරෙන්න ගත්තට පස්සේ අපේ හිත සමාධියට බර වෙලා විරිය ටිකක් අඩු වෙලා සතියත් අඩු වෙලා අපිට සමහරවිට මේ දැනීම් ටික දැනෙන්න තියෙනවා. එතකොට අපි මේ පරියන්කෙත් වැක්කිලා සමහරවිට බෙල්ලත් කඩන් වැටලා කොන්දේ අමාරුත් හැදිලා තමයි නැගිටින්නේ. එතකොට අපිට පුළුවන් නම් ඒ නොදැනෙන තැනට ඒ ඇඩ්‍රස් නැති තැනට අවදි වෙන්න. නැත්තම් ඒ කියන්නේ ඒක මම මේ ඇඩ්‍රස් නැති තැනක ඉන්නේ කියලා දැනගන්න පුළුවන් සියුම් සංඥා නැතුව නෙමෙයි. ඒක සොයනවාස දැන් පෙරේද මට ඒක දැනුණා. ඔව්. ඒක දැනෙලා නැගිටිනකොට මුකුනේ හරිම සනීපයි සොයනවා. ඔව් අන්න ඒක තමයි. ඒ දැනීම හරිම සියුම් සනීපයි. මොකද සංඥාමය මට්ටමේ තියෙන්නේ. ඒකෙද ඔය මහසි සම්පදායක ක්‍රමයේ කියන ඔය නොදැනෙන මට්ටමට යද්දි දනිමි කියලා මෙනෙහි කරන්න කියලා. දනිමි කියන්නේ වෙන මොකවත් නෙමෙයි. ඇතුළත අපි දන්නා වූ සංඥාව. ඒක මුලම මේ ලොකු සාන්නංශයේ මුලම පටි අර විනාඩි 45 භාවනාව පිළිබඳ ඉන්ට්‍රොඩක්ෂන් එකේ විනාඩි 17 වෙනි විනාඩියේ තියෙනවා මේ දනිමි කියලා මෙනෙහි කරන්න කියලා. නමුත් ඒක ලොකු සාන්නංශය දැන් මොඩිෆයි කරලා කියනවා මෙන්න මේ නොදැනෙන තැනට ගියාම දැනගන්න දැනීමක් තියෙනවා.
ඔබ ජීවත් වෙලා ඉන්නවා කියන්න දැනගන්න දැනීමක් තියෙනවා. අන්න ඒ දැනීම ගැන හොඳට බලපන් ඒ ගැන දැනුවත් වෙයන් කියලා. ඒ දැනුවත් වීම තියෙනවා නම් අපේ ඉරියව්ව වැක්කිරෙන්නෙත් නැහැ. කෙලින් කියන්නේ සාමාන්‍ය ඉරියව්ව හදාගන්නත් පුළුවන්. වැඩේ තියෙන්නේ අපිට සමාල්ලාවට මේක කන්ට්‍රෝල් නැහැ. මුලින් එන යෝගාවචරයට ආධුනිකයට මේක කන්ට්‍රෝල් නැහැ. වැක්කිරලා බෙල්ලත් කඩන් වැටලා තමයි නවතින්නේ. ඒ වෙලාවට නමුත් විනාඩි 30කින් 40කින් හරි ආයෙ කොන්ද කෙලින් වෙලා එනවා. කොන්ද කෙලින් වෙලා ආසනෙ හැදිලා ඉරියව්ව හැදිලා ආයෙත් එනවා අරමුණු සහ මොනවා හරි දැනෙන්නත් පුළුවන්. එතකොට ගොඩාක් අය නවත්තනවා භාවනාව. නැවතත් කරගෙන යති ආයෙත් අර වැක්කිරන ස්වභාවයට නැත්තම් අරමුණු නැති ස්වභාවයට යනවා. ඊට පස්සේ ඒකෙදි එන්න අපි එන්න දිනුවා කියන්නේ මේ නොදැනෙන මට්ටමේදී දැනෙන්න ගන්නවා. ඉස්සර හිස්තැන නෙමෙයි දැන් ඒ නොදැනෙන මට්ටමේදී යම් සියුම් දේවල් අපිට දැනෙන්න ලැබෙනවා. ඉතින් ඒ වගේ එන්න මේ හිස් ස්වභාවය සහ මේ නැති ස්වභාවයත් ඒකත් ඩිවෙලොප් වෙනවා. ඒකත් බහුලීකත කරන්න මේකේ දැනුවත් භාවය වැඩි වෙනවා. මේක ඒ කියන්නේ සතියත් සමාධියත් විරියත් සමබර වෙලා ඒකට සම්පජඤ්ඤය එන්න ගත්තට පස්සේ තේරෙනවා අනේ ඉස්සර හිටියේ මම නෙමෙයි ඊයේ හිටියේ මම නෙමෙයි දැන් මට ඇත්තට මොන දේ වුණත් ගැටලුවක් නැහැ. ඒකින්ද සාමාන්‍ය ජීවිතේද ගලපද්දී සාමාන්‍ය ජීවිතෙත් ඔය වගේමයි සමහර කාලයක් එනවා. ඒක චක්‍රාකාරව හරියට ඒක හොඳ විවේකයෙන් බලන්න ඕනේ. ඒකට තමයි ඔය කියන්නේ අරඤ්ඤයට එන්න කියලා. දැන් මීතිරිකට කවද්ද ආවේ අන්තිමට? ගිය අවුරුද්ද දෙසැම්බර් ඔව් එන්න හිතේ මේ සෙප්තැම්බර් ඉතින් දැන් බලන්න කොහෙද ඔය කරන්න දෙයක් නැහැ. ඉතින් අපි යන්න ගිය ඕස්ට්‍රේලියාවේ. ඇවිල්ලා මේක ටික කාලයක් ඉද්දි තේරෙනවා මේක මේ මාසයක් දෙකක් යද්දි මේ මාසයකට චක්‍රයක් කැරකෙනවා. ඒ මාසයකට එකමාරකට චක්‍රයක් කැරකෙදී ඒක ඇතුළේදීත් සතිය චක්‍රයක් කැරකෙනවා. සතියෙන් සතිය වෙනස් වෙනවා. ඊට පස්සේ මේ සතිය ඇතුළෙත් මේ දවස් ගානේ දවස් සතිය චක්‍රයක් කැරකෙනවා. ඒ කියන්නේ පළවෙනි දවසේ නෙමෙයි 7 වෙනි දවසේ කියන්නේ. ඊට පස්සේ මේ දවස් ඇතුළේ 7 වෙනි දවසේක මට ටිකක් ක්ලික් වුණා ස්වාමීන් වහන්සේ. ඔව් ඊට පස්සේ ඒක ඇතුළෙන් දවසෙත් චක්‍ර කැරකෙනවා. මේ පැයෙන් පැයට වෙනස් වෙනවා. මේ පැයෙන් පැයට හුස්ම පාවා වෙනස් වෙනවා. නාස්පුඩුවෙන් හුස්ම උඩට ගන්නවා. ඊට පස්සේ පැයකින් දකුණු එකෙන් උඩට ඔහොම මාරු වෙනවා. ඊට පස්සේ මේක ගත්තාට පස්සේ හුස්ම රැල්ල ඇතුළෙත් කැරකිලි දිනවා. මේ වගේ මේ චක්‍ර ඊටාම සියුම් තැන ඉඳන් ගොරෝසු තැනට යනකම් යනවා. ඉතින් ඒ පරාසය දකින්න එක තමයි අපි සතිය වැඩෙනවයි කියන්නේ. එතකොට මේක අර ලොකු පරාසයට නැත්තම් ඒ කියන්නේ අපේ සාමාන්‍ය ජීවිතය ගත කරද්දී සමහරවිට මාසෙක විතර අපිට හොඳටම තද වෙලා දකින්න එක්කෙනත් එක්ක තරහ යනවා. මේ හොඳට උදව් කරන ඉන්න මිනිස්සයා. ඒ මිනිස්සයාට මූණට දමලා ඉනවා. ඊට පස්සේ අනේ මේ සතියකින් හොඳයි. ඊට පස්සේ ලැජ්ජා හිතනවා දෙයියනේ මේ වෙලාවෙන් මේක නොකිය ඉඳ තිබ්බේ. මේ මිනිස්සයා ඇත්තටම වරදක් කරලා නැහැ. ඉතින් මේක කන්ට්‍රෝල් නැහැ. ඉතින් අපි දැනගන්න ඕනේ මේක කන්ට්‍රෝල් නැහැ කියලා ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. ඊට පස්සේ මේක දකින්න ඕනේ මේ තරහ එනවා. ඉතින් මට කන්ට්‍රෝල් නැහැ. මොකද කරන්න තියෙන එකම දේ සීලය. සීලය ඉස්සරහින් තියාගන්න ඕනේ. ශ්‍රද්ධාව තියාගන්න ඕනේ. මේක මෙහෙමයි. කැරකෙන රෝදේ පුංචි කරත්තයක් තමයි මේ යන්නේ. කරන්න දෙයක් නැහැ. ඒකෙන් හින්දා තරහ යන එක මට කන්ට්‍රෝල් නැහැ. හැබැයි තරහ දකින්න පුළුවන්. ඒ තරහදී මට පුළුවන් කට වහගෙන පැත්තකට වෙලා ඉන්න. අන්න ඒ වගේ මේ චක්‍රය ඊට පස්සේ හොඳ කාලයක් එනවනේ අනේ ෂෝක් අය ඔක්කොමත් එක්ක හොඳයි කතා කරන ඔක්කොමත් කියන ඔයා හොඳයි අනම් මනම් කතන්දර ගොඩේ භාවනාව ටොප්. ඉතින් එතකොට පිණුම් ගහනවා. සායනස් මෙහෙමයි මම දැක්කා මේක මෙහෙමයි මට මම්මයි කරේ කියලා. ඊට පස්සේ දැන් හරි ගියොත් තමන්ගේ වැරදුනොත් ගුරුවරයාගේ. අර අහුනොත් විහිළුව නැත්තම් හොරකම කියලා කියන්නේ. අර කිතුල් ගහන එක කතාවේ තියෙන්නේ. අනේ ඒ වගේ අපේ චක්‍ර කැරකෙද්දී අපේ මනස වෙනස් වෙන හැටි. ඒකට මාන්නේ හීනමානෙන් අදිමානයට යන හැටි, අදිමානෙන් හීනමානයට යටි, දේශයෙන් රාගයට යන හැටි, රාගෙන් දේශයට මේ දෙපැත්ත කැරකි එන්න උපේක්ෂා මට්ටමට යනවා. ඒක කොහොමද අවුරුදු 60න් එනවා. මොකද කරන්න දෙයක් නැහැ නේ. ඊට කලින් මේකෙදි භාවනාවේදී ඕනෙම පොඩි එකෙක් පටන් ගත්තොත් මේ උපේක්ෂාවට ටික හුරු කරනවා. මෙන්න මේක තමයි අර සාමාන්‍ය ජීවිතේ අපිට දියුණුව දැක ගන්න පුළුවන්. ඒක දැක ගන්න පුළුවන් කියන්නේ අර උපමා කරන්නේ පොරවකින් ගහක් කපද්දී පොරව දැකලා දිනවද දන්නේ? පොරවේ මිට පොලිෂ් වෙනවනේ. ඕනෑම මිටක් ගත්තට පස්සේ ලී මිටක් ගත්තට පස්සේ කපන්න මේ පොරවේ මිට පොලිෂ් වෙනවා. ඒක අවුරුදු 20ක් විතර පාවිච්චි කරාට පස්සේ නිකන් මේ වර්නිෂ් ගෑවා වගේ පොරවේ මිට පොලිෂ් වෙනවා. හැබැයි අහනවා මේක එක දවසකට කොච්චර පොලිෂ් වුණාද කියන එක අපිට කියන්න බෑ. ඒක හොයන්නත් බෑ. ඒ කියන්නේ අංශු ගෙවිලා චුට්ට මේක දිලිසෙන මට්ටමට එන්න අවුරුදු 20ක් කොච්චර මේ මිනිස්සයා ගස් කපන්න ඇද්ද මේ පොරව කොච්චර පාවිච්චි කරන්න ඇද්ද? ඒ වගේ අපේ මේ හිතේ තියෙන මේ සතියේ දියුණුව අපිට තේරෙන්නේ නැහැ කියනවා. ඒක සෑහෙන කාලයක් කරාට පස්සේ තේරෙනවා පිටිපස්ස හැරිලා බැලුවට පස්සේ අනේ දෙයනේ හිටිය මිනිස්සයා නෙමෙයිනේ මම දැන් යම් කිසි දෙයක් තේරෙනවා. තාම වැරදි සිදු වෙනවා. නමුත් සතුටු වෙන්න පුළුවන්. ඉස්සරට වඩා මට දැන් දැනුවත් භාවයක් තියෙනවා.
පැහැදිලිද? පැහැදිලි සාරා. ඔව් එතකොට මොනවද තව ඒ කියන්නේ ඒක ඔය වචනෙන් කිව්වොත් කොහොමද කියන්න තියෙන්නේ? ඒ කියන්නේ ප්‍රශ්නේ තව වර්ණගෙන්න ඕනේද? උත්තරේ වර්ණගෙන්න ඕනේද? පැහැදිලි ස්වාමීන් වහන්සේ තව එක දෙයක් ස්වාමීන් වහන්සේ කිව්වා සීලය සහ ශ්‍රද්ධාව තියාගන්න ඕනයි කියලා. මගේ සීලය ගැන මට 100% ෂුවර් ස්වාමීන් වහන්සේ. ඔය ශ්‍රද්ධාව කියන එක කොහොමද උතනදී ඩිෆයින් වෙන්නේ? ඩිෆයින් වෙන්නේ දැන් මේක දැන් අපිට එනවනේ දැන් මේක භාවනාවද මේ ඉස්සරහට යන්නේ පස්සට යන්නේ. මේක ස්වාමීන් වහන්සේ මේක මේ හිත සමහරට විසිරෙනවා මට හරි දරා ගන්න අමාරුයි මේක මම මොකද්ද මෙතෙන්දි කරන්න ඕනේ? කරන්න දෙයක් නැහැ. ඕම් බලන් ඉමු කියන එක ඇත්තටම අපි අදහනවා නම් සද්ධාව අපිට හැදෙනවා නම් මේක යන විදිහ පටිච්චසමුප්පන්නයි අපිට කන්ට්‍රෝල් නැහැ. මේක ඔහි යන්න දීලා අපි බලන් ඉමු. සීලය රැකගෙන මේක බලන් ඉද්දි අපිට එනවා සම්පජඤ්ඤය. මේක හරි මේ යන විදිය තමයි හරි. කියලා අදිමෝක්ඛ චෛතසිකයක් කියනවා මේක හරි මේ ක්‍රමයේ තමයි දිගටම යන්න තියෙන්නේ. අන්න සද්ධාව ටික ටික ස්ථාවර වෙනවා. මම මේ සද්ධාව මෙතනදී කියන්නේ අදහන ගතිය නෙමෙයි. බුදුහාමුදුරුවෝ අදහන ගතිය නෙමෙයි. ඔව් තමන්ගේ මේ යන භාවනාව මේ ඉස්සරහකට යන්නේ කියන එක චුට්ට තමයි ඒක මේ සද්ධාව හැදෙන්නේ. ඉතින් ඒක අර විශ්වාස කරගෙන යන එක ඉස්සෙල්ලා ගුරුවරයා කියන හින්දා තමයි කරගෙන යන්නේ. පස්සේ තමන්ටම වැරදිච්ච තැනකදී කෙලවෙච්ච තැනකදී තේරෙනවා අප්පා ඉස්සර තරම් මං කලබල වෙන්නේ නෑනේ. දැන් කරන කට්ටිය ඔක්කොම එතනදීන් තමයි අල්ලන්නේ. මේ ළඟදිත් අර කෙනෙක් කියනවා මේ ඇක්සිඩන්ට් එකක් වුණා ගාමිනවස මම බලාගෙන හිටියා මට බයක් දැනුනෙත් නෑ. මට කරන්න දෙයක් දැනුනෙත් නෑ. ඒ කියන්නේ මට ඒක අර ප්‍රතික්‍රියා කිරීමක් කරේ නෑ. මටම පුදුමයි කියලා. අන්න ඒ වගේ ඕක හොඳට සද්දාව වැඩෙන්න උත්තට කියලා වෙන්න ඕනේ. ඒකයි ලොකු අමුදුරු කියන්නේ දෙනවා නම් දෙන්න ඕනේ ගිනි ගෙඩියක් කියලා. කෙලවියන් පුතේ කෙලවියන් කියන්නේ ඒක තමයි හරිම දේ. එතකොට තේරෙනවා සද්දාව පිහිටනවා. ඒකනේ පටාචාරයට කිසాగත්තු මිට සතිය තිබ්බේ නෑ. කෙලවෙච්ච තැනදී හම්බුණා සතිය. ගොඩ ගියා නිකම්ම. අපිටත් සතිය වඩන එක්කෙනාට වෙන්නේ ඒකයි මේක ප්‍රිවෙන්ටිව් කියන්නේ. මේක කෙලවෙන්න කලින් කරලා තිබ්බොත් තෙරපිටික් වලට කලින් කරලා තිබ්බ ප්‍රිවෙන්ටිව් කරලා තිබ්බොත් අර කෙලවෙන තැනදී අපි අමලියකට කරදරයකට අසනීපයකට පත් වෙන තැනදී මේකේ අගේ තේරෙනවා. අන්න එදාට තමයි ඇත්තටම සද්ධාව පහළ වෙන්නේ. ඒකින්ද කෙල වේවා කියලා මම කියනවා. ගොඩක් සාරා. අවසරයි ස්වාමීන් වහන්සේ මට හිතෙන්නේ අපිට ලැබිලා තියෙන කාල වේලාව ඉවර නිසා මොකද කරන්නේ ස්වාමීන් වහන්සේ අපි මෙතනින් මේක સમાપ્ત කරනවද සතිವಾರය? සාදු. ඔහොම ඉන්න ස්වාමීන් වහන්සේ ඉවර නෑ තාම අපි මේ වන්දනා කරලා මේ පින්කම් කරලා එහෙනම් මට අවසරයි ස්වාමීන් වහන්සේ පින් අනුමෝදනා කරන්න. ඔව්. අද දවසේ අපි මේ කාලයක් අරගෙන ආධුනික පිරිසිදු කමටහන් පිරිසිදු කිරීමට සහ සුතානුග්‍රහයක් වශයෙන් ධර්ම දේශනාවකට සවන් දීලා මේ රැස් කරගත්ත සියලුම කුසල කර්මයන් කුසල ශක්තියින් එදා සිට අද දක්වා මේ උතුම් බුද්ධ ශාසනය පවත්වාගෙන ගෙන එන්න වෙහෙස මහන්සි වෙච්ච හැම කෙනාටමත් නිස්සරණ වනේ වගේ ස්ථානයක් සූදානම් කරලා ලෑස්ති කළා අපිට ඒ සද්ධර්මය ශ්‍රවණය කරන්න මේ අවස්ථාව ලබා දීපු සියලුම දෙනාටත් ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේලා දැනට නිස්සරණ වනේ වැඩවසන ස්වාමින් වහන්සේලා ඇතුළු අපේ සියලුම කල්යාණ මිත්‍රයන් අපි මේ අවස්ථාවේදී සිහි කර ගන්න ඕනේ. ඒ වගේම පින් බලාපොරොත්තුෙන් මේ විශ්වයේ කවරම හරි තැනක ඉන්න හැට පේන්නේ නැති ළඟ දුර ඕනම තැනක මේ විශ්වයේ පින් බලාපොරොත්තු යම් කෙනෙක් ඉන්නවා නම් ඒ හැම දෙනාවමත් මතක් කරලා අපි සියලුම මියගිය ඥාතීනුත් මතක් කරලා අපි ඒ හැම දෙනා වෙනුවෙන්ම ගාථා සජ්ජායනා කරලා පින් අනුමෝදන් කරමු. එත්තාවතා චම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදා